ඉතින් අද ලෙසන් එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන් එක්ක කොහොමද අපි මේ නෙට්වර්ක් එකක් එහෙමත් නැත්නම් IP රේන්ජ් එකක් අපි ස්කෑන් කරලා අපිට අවශ්‍ය කරන තොරතුරු ගන්න කියලා. මේක ඇත්තටම හුඟක් ලාට ඔයා සයිබර් සිකියුරිටි ඇනලිස්ට් කෙනෙක් විදිහට වගේම හැකර් කෙනෙක් එහෙමත් නැත්නම් ත්‍රෙට් ඇක්ටර් කෙනෙක් විදිහටත් ඔයාට වැදගත්. මොකද ඔයා අන්තිමටම වල්නරබිලිටි එකක් හොයාගෙන ඒක එක්ස්ප්ලොයිට් කරන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉස්සර වෙලාම ඔයාට එක්ස්ප්ලොයිට් කරන්න අවශ්‍ය කරන නෙට්වර්ක් එක ගැන හොඳ අවබෝධයක්, දල අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපිට වල්නරබිලිටි එකක් හොයාගෙන ඒක එක්ස්ප්ලොයිට් කරන්න අවශ්‍ය කරන නෙට්වර්ක් එකක් ඉස්සෙල්ලාම ස්කෑන් කරගන්න කියලා කියලා දෙන්න. මොකද ගිය සතියේ ලෙසන් එකෙන් ඔයගොල්ලන්ට මතක ඇති මම කියලා දුන්නා වල්නරබිලිටි ඇනලිසිස් එකක් කරන්නේ කොහොමද කියලා සහ ටූල්ස් කිහිපයක් පාවිච්චි කරලා කොහොමද නෙට්වර්ක් එකක තියෙන vulnerabilities හොයාගන්නේ කියලා. ඊට අද අපි බලමු කොහොමද අපේ නෙට්වර්ක් එක අපි ස්කෑන් කරගන්නේ කියලා අපිට අවශ්‍ය කරන ටූල්ස් පාවිච්චි කරලා. මම මේකේදී ප්‍රැක්ටිකල්ස් කිහිපයක් ඔයගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ අපි මේ ලයිව් වෙබිනාර් සීරීස් එකක් හින්දා මම මේ ප්‍රැක්ටිකල්ස් ටික කලින් රෙකෝඩ් කරගත්තා. මොකද එක ප්‍රැක්ටිකල් එකක් සාමාන්‍ය විනාඩි 5ක් වගේ යනවා සම්පූර්ණයෙන්ම නෙට්වර්ක් එක ස්කෑන් කරලා රිසල්ට් එක දෙන්න. ඒකින්ද මම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ටික පෙන්වන්න ඕන හින්දා ඒ ප්‍රැක්ටිකල් එක සමහර තැන් වලින් එඩිට් කරලා තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. හැබැයි ඔයගොල්ලන්ට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් විදියට ප්‍රැක්ටිකල් සෙෂන්ස් මම හිතන්නේ 4-5ක් විතර අද මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මොකද මේ ස්කෑනින් එකක් කියලා කියන්නේ අපි ස්කෑනින් එකකින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සරලවම කියනවනම් අපි ස්කෑනින් එකකින් බලාපොරොත්තු වෙන්නේ නෙට්වර්ක් ස්කෑනින් එකකින් අපිට අවශ්‍ය කරන නෙට්වර්ක් එකේ තියෙන ලයිව් හොස්ට් මේ වෙලාවේ ලයිව්ලි තියෙන හොස්ට් සහ ඒ අදාළ පෙරිෆිරල් ඩිවයිස් මොනවද කියලා අඳුරගන්න එක තමයි අපේ මේන්ම ටාගට් එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ ඒ ඇක්ටිව්ලි තියෙන ලයිව් ඩිවයිසස් වල ඕපන් පෝර්ට්ස් මොනවද මොන පෝර්ට්ස්ද ක්ලෝස් කරලා තියෙන්නේ කියන එක අපිට තෝරගන්නත් අපි හුඟක් වෙලාවට මේ ස්කෑනින් ටෙක්නික්ස් පාවිච්චි කරනවා. මොකද අපිට මොකක් හරි සිස්ටම් එකකට ඇටැක් එකක් කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඉස්සර වෙලාම අපි ඒ සිස්ටම් එකේ බිහේවියර් එක සහ ඒ සිස්ටම් එක හැසිරෙන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් කම්පියුටර් එකක් ගත්තාම එහෙම නැත්නම් අපි ඒවට ටෙක්නිකල් ටර්ම් එකට නෝඩ් එකක් කියලා කියන්නේ. අපි කම්පියුටර් සිස්ටම් එකක තියෙන නෝඩ් එකක් කියලා තමයි අපි කියන්නේ. කම්පියුටර් එකක්, printer එකක්, ෆොටෝකොපි මැෂින් එකක්, ඔය ඕනෑම එකක් අපි කම්පියුටර් නෙට්වර්ක්ස් වලදී හඳුන්වන්නේ එක නෝඩ් එකක් කියලා. අපිට මේ නෝඩ් එකේ තියෙන ඕපන් පෝර්ට්ස් මොනවද ක්ලෝස් කරලා තියෙන පෝර්ට්ස් මොනවද කියලා කලින් අවබෝධයක් අපිට ස්කෑන් එකකින් ලබා ගන්න පුළුවන් නම් එතනින් එහාට අපිට පුළුවන් අපේ එක්ස්ප්ලොයිට් එක අපි කරන්න ඕනේ කොහොමද කියලා හොඳ අවබෝධයක් අපිට ඔළුවට දාගන්න. ඒ වගේම තමයි මේ එක එක පෝර්ට්ස් වල රන් වෙන සර්විසස් මොනවද කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන් නෙට්වර්ක් ස්කෑන් එකක් කරොත්. හරි. ඉස්සෙල්ලාම අපි බලමු අපිට නෙට්වර්ක් ස්කෑනින් වලදී අපිට හම් වෙන ස්කෑන් වර්ග මොනවද කියලා. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙනවා නෙට්වර්ක් ස්කෑන් එකක්. නෙට්වර්ක් ස්කෑන් එක අපි කරන ප්‍රධානතම දේ තමයි අපිට අවශ්‍ය කරන තෝරගත්තු IP රේන්ජ් එකක් ස්කෑන් කරලා අපිට අවශ්‍ය කරන තොරතුරු ගන්න එක තමයි නෙට්වර්ක් ස්කෑන් එකදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. මේකෙදී අනිවාර්යයෙන්ම අපි කලින් කිව්වා වගේ අපේ නෙට්වර්ක් එකේ තියෙන ලයිව් හොස්ට්ස් මොනවද කියලා අපි ඉස්සෙල්ලාම අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒ වගේම ඒ එක එකක් හොස්ට් මැෂින් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක මොකක්ද කියලා අපිට වෙන වෙනම හොයාගන්න පුළුවන් නෙට්වර්ක් ස්කෑන් එකක් කරලා. මේකට අපි කියනවා OS එකක ෆින්ගර්ප්‍රින්ට් එක අපි ගන්නවා කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා බැනර් ග්‍රැබින් එකක් කරනවා කියලා. අපි මේක සයිබර් සිකියුරිටි වලදී හඳුනනවා. අපිට අවශ්‍ය කරන OS එක මොකක්ද කියලා අඳුරගන්න එක තමයි නෙට්වර්ක් ස්කෑන් එකකින් අපි කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය නම් ඒ OS එක අදාළ මැෂින් එක, ඒ ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන මැෂින් එකේ IP ඇඩ්‍රස් රේන්ජ් එකත් අපිට හොයාගන්න පුළුවන් නෙට්වර්ක් ස්කෑන් එකක් කරලා. හරි. ඊළඟට අපිට කරන්න තියෙනවා පෝර්ට් ස්කෑනින්. පෝර්ට් ස්කෑනින් එකදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපි අර නෙට්වර්ක් ස්කෑනින් එකක් කරලා ලබාගත්තු ඩීටේල්ස් වලට අමතරව අපි අපිට අවශ්‍ය කරන නෝඩ් එකේ තියෙන මේ වෙලාවේ ඕපන් පෝර්ට්ස් මොනවද, ක්ලෝස් කරලා තියෙන පෝර්ට්ස් මොනවද, මේ වෙලාවේ අපිට රෙස්පොන්ඩ් කරන පෝර්ට්ස් මොනවද කියලා අපිට අන්න ඒ වගේ තොරතුරු දැනගන්න ඕන නම් අපිට පුළුවන් වෙනම පෝර්ට් ස්කෑන් එකක් කරලා ඒ අදාළ තොරතුරු හොයාගන්න. හුඟක් වෙලාවට ඔයාලා දන්නවා ඇති Nmap කියලා යුටිලිටි එකක් තියෙනවා.
එහෙමත් නැත්නම් network mapper කියන utility එක ඒක පාවිච්චි කරලා හුඟක් වෙලාවට අපි port scanning වගේ දේවල් කරනවා. ඉතින් අපිට scanning techniques වලදී අනිවාර්යයෙන්ම port scan කියන එකත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඒක තමයි අපි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ vulnerability scan ගැන. විශේෂයෙන්ම මම ගිය සතියේ මේ ගැන කතා කරේ ඔයගොල්ලෝ එක්ක vulnerability scan එකක් කොහොමද කරන්නේ කියලා network system එකක. ඉතින් ඒකදී ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ගන්න නැති අපි vulnerability scan එකදී මොන වගේ දේවල්ද කරේ කියලා. ඒකදී මම විශේෂයෙන් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලවම කියනවා නම් අපිට ඒකදී කතා කරගන්න පුළුවන් වුණා ගිය සතියේ operating system එකක් සහ ඒ operating system එකේ තියෙන possible threats සහ ඒ වගේ vulnerabilities මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන් වුණා network vulnerability scan එකක් කළා Accutenix Nessus වගේ tools පාවිච්චි කරලා අපිට වෙනම reports generate කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ එක එකක් vulnerability එකේ තියෙන criticality එක අනුව අපිට ඒවා වෙන වෙනම categorize කරගන්නත් පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ ගිය සතියේ lesson එකේ ඔයගොල්ලෝ එකතු වෙලා හිටියනම් ඔයාලට vulnerability scan එක කියන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් එන්න ඇති. ඊළඟට අපි මේ ස්කෑනින් එකක ඔබ්ජෙක්ටිව්ස් මොනවද? ඇයි මේ ස්කෑනින් එක අපි කරන්නේ? සරලවම කියනවා නම් ස්කෑනින් එකක අවසාන ඔබ්ජෙක්ටිව් එක තමයි අපිට අවශ්‍ය කරන ලයිව් හොස්ට්ලා එහෙමත් නැත්නම් ලයිව්ලි තියෙන නෝඩ්ස් ටික අපේ නෙට්වර්ක් එකේ අඳුර ගන්න. ඒ වගේම මේ නෙට්වර්ක් එකේ තියෙන එක එකක් නෝඩ් එකේ IP ඇඩ්‍රස් ටික අපිට හොයාගන්න අවශ්‍යයි. ඒ වගේම ඕපන් කරලා තියෙන සහ ක්ලෝස් කරලා තියෙන පෝට්ස් ටික හොයාගන්න ඕනේ. ඒ වගේම මම අර කලින් කිව්ව විදිහට ඔපරේටින් සිස්ටම් එකේ පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක මොකද්ද? ඒකේ ආකිටෙක්චර් එක මොකද්ද? 32 bit ද 64 bit ඔපරේටින් සිස්ටම් එකක්ද? මොකද 32 bit ද 64 bit ද කියන එක අනුව අපිට එක එක network attacks වර්ග වෙනස් වෙනවා. ඒ වගේම vulnerabilities සහ threats මොනවද කියලා අපිට අඳුර ගන්නත් මේ scanning වගේ scanning techniques වලදී පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපිට පුළුවන් අපේ network එකට තියෙන security risk සහ ඒ risk වලට බලපාන services මොනවද කියලා වෙනම අඳුර ගන්න network scan එකක් කළා. ඒ වගේම scanning වලදී පාවිච්චි කරන methods කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් අපේ internal network එක අපිට scan කරගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් අවශ්‍ය කරන tools පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් external network එකක් අපිට scan කරගන්න පුළුවන් network scanning tools පාවිච්චි කරලා. ඒ වගේම computers විතරක් නෙමේ අපි හුඟක් වෙලාවට network scanning එකදී කතා කරන්නේ අපේ network එකේ තියෙන servers. එහෙමත් නැත්නම් computers වල operating system සහ ඒ වගේ තොරතුරු ගන්න තමයි හුඟක් වෙලාවට අපි try කරන්නේ. හැබැයි ඔයාලා දන්නේ නැති ඔයාලගේ network එකක් ගත්තාම ඔයාලගේ network වල වැඩ කරනවා printers, ඒ වගේම photocopy machine, multifunctional devices, post printers, ඒ වගේ දේවල් ඔයාලගේ network එකේ හුඟක් වෙලාවට ඔය කට්ටිය පාවිච්චි කරනවා. ඒ එක එකක් device වලටත් ඔය කට්ටිය පාවිච්චි කරනවා වෙන වෙනම operating system. හුඟක් වෙලාවට දැන් threat actors ලගේ එහෙමත් නැත්නම් hackers ලගේ ලොකු trend එකක් තියෙනවා මේ IoT devices වලට IoT devices hack කරන්න ඒ කට්ටිය හුඟක් try කරනවා. මොකද හුඟක් වෙලාවට ඒ වගේ devices අපි secure කරන්න අපි යොදන මහන්සිය හුඟක් අඩුයි හින්දා ඒ කට්ටිය හුඟක් වෙලාවට අපේ IoT devices හරහා අපේ network එකට ඇතුල් වෙලා අපේ network එක compromise කරන්න හුඟක් වෙලාවට try කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම scanning methods වලදී අපි අපේ generally පාවිච්චි කරන operating system ගැන විතරක් නෙමෙයි මෙන්න මේ වගේ printers, ඒ වගේම point of sale services දෙන printers, ඒ වගේම photocopiers ගැනත් ඒ වගේ operating system ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් අපේ Wi-Fi facility එක වෙනම net scan කරගන්න. මොකද හුඟක් වෙලාවට අපි Wi-Fi facility ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ නැහැ. මම පළවෙනි දෙවෙනි lesson දෙකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා Wi-Fi system වලට අදාළ කරන attacks මොනවද කියලා. ඉතින් අන්න ඒ වගේ අපි Wi-Fi system වලට අදාළ කරන scanning technologies ගැනත් විශේෂයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට මම කිව්වා operating system එක. අපේ network එකේ තියෙන machine වල operating system මොනවද කියලා identify කරගන්නත් අපිට මේ scanning techniques පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා ඕගොල්ලන්ට මම අද දීලා ඕගොල්ලන්ට network scan එකක් කරගන්න අවශ්‍ය කරන ඒ වගේම අද ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙතන network scan එකක් කරගන්න අවශ්‍ය කරන tools ඔක්කොම. ඔයා ethical hacker කෙනෙක්. එහෙමත් නැත්නම් penetration tester කෙනෙක් වශයෙන් ඔයාට අවශ්‍ය කරන tools මේ මෙතන list එකේ මම දාලා තිනවා.
ඒ වගේම ඔයා threat actor කෙනෙක් විදියට network system එකක් exfiltrate කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට අවශ්‍ය කරන tools උත් මෙතන තියෙනවා. පොඩක් අපි web browser එකකට චුට්ටක් ගිහිල්ලා බලමු මේ tools කොහොමද අපි download කරගන්නේ කියලා. මම මේ tools එක එකක් ගැන විශේෂයෙන්ම ඔයගොල්ලන්ට දැනුවත් කරන්න යන්නේ නැහැ. මෙතන list එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ tools ටික වෙනම download කරගෙන දැනට trial version එක download කරගෙන ඒකේ documentation එකක් download කරගෙන වෙනම ඒ දෙක දෙපැත්තෙන් තියාගෙන ඔයාට පුළුවන් virtual lab environment එක මේ ටික practice කරගන්න. අපි පොඩ්ඩක් web browser එකට ගිහිල්ලා බලමු කොහොමද මේ එක එකක් tools download කරගන්න කියලා. මට පොඩි වෙලාවක් දෙන්න screen එක share කරන්න. හරි. ඔයගොල්ලන්ට මේ screen එක පේනවද? හරි. පේනවා කියලා දාලා තිනවා. හරි ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට කියන්නේ මේ Nmap කියන tool එක. මේ Nmap කියන tool එක ඔයගොල්ලන්ට පුළුවන් graphical user interface එකක් තියෙන tool එකක් විදිහට download කරගන්න. ඒ වගේම ඔයාට Kali Linux ඔයා distribution එකක් download කරගෙන ඒක install කරොත් ඔයාට ඒකේ වෙනම module එකක් තියෙනවා. Nmap module එකක්. ඔයාට පුළුවන් එහෙම නැත්නම් ඔයා Windows desktop Windows operating system එකක් පාවිච්චි කරනවා නම් ඔයාට වෙනම exe file එකක් විදිහට මේ Nmap tool එක download කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන download section එකෙන් latest release එක download කරගන්න. මෙන්න මෙතන තියෙන link එක click කරලා Nmap tool එක download කරගෙන ඕගොල්ලන්ට test කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව එක tool එකක් තමයි මෙතන මේ තියෙනවා Angry IP Scanner කියන tool එක. ඔයාලගේ network එකේ තියෙන IP addresses ටික ඒ සහ ඒ IP addresses වලට අදාළ කරන details ඔයාලට download ලේසියෙන්ම scan කරගන්න පුළුවන්. මේ Angry IP Scanner කියන tool එක download කරලා මේකේ තියෙනවා 32 bit 64 bit version දෙකම ඔයාලට පුළුවන් මෙතනින් ඒ අදාළ තොරතුරු download කරගන්න මෙන්න මේ link එකෙන්. ඒ වගේම හුඟක් වැදගත් tool එකක් මේක ඔයාලට හැබැයි ලේසියෙන් purchase කරන්න නම් බැරි වෙයි. මේක හුඟක් ගණන් tool එකක්. මේක තමයි network topology mapper කියන එක. ඔයාලා system administrators ලා architects ලා වැඩ කරද්දී ඔයාලගේ network infrastructure map එක create අවබෝධයක් නැතුව ඇති මේ network map එක කොහොමද ඔයාලගේ අඳුනලා දෙන මේ network topology mapper කියන tool එක මම කලින් කිව්වා වගේ ඔයාලා network administrators ලා විදියට ඔයාලගේ network එකේ තියෙන devices වල network topology ඔයගොල්ලන්ට map කරගන්න ඕන. මේකත් ඇත්තටම network scan එකක් තමයි. scan එකක් කළා තමයි ඔයාලගේ network එකේ තියෙන devices ටික ඔයාලට topology එකක් විදියට ඔයගොල්ලන්ට මේ tool එක පාවිච්චි කරලා බලා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ඔකට දන්නවා ඇති SNMP කියන protocol එක පාවිච්චි කරලා තමයි මේ network topology එක ඔයගොල්ලන්ගේ map කරලා දෙන network එකේ මේක ගන්නව නම් ඔයගොල්ලන්ට ටිකක් ලොකු මුදලක් වැය වෙනවා. මෙතන ඔයගොල්ලන්ට price එක දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට trial එක download කරගන්න පුළුවන්. මෙතන free downloads කියන option එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් virtual environment එක ඔයාලගේ network එක map කරගන්න විදිය test කරලා බලන්න. ඒ වගේම අනිත් tool එක තමයි මෙතන තියෙනවා Callasoft ping utility එක. ඔයාලට පුළුවන් මේ link එක මම ඔයගොල්ලන්ට share කරන්නම්. මේ tool එක download කරගෙන ඔයාලට පුළුවන් network එකේ තියෙන devices ටික scan කරගන්න ping utility එක පාවිච්චි කරලා. ඒ වගේම මෙතන තියෙනවා ping tester visual network test tool කියලා tool එකක්. මේකත් ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන් free version එකක් විදිහට. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ network එක map කරගන්න ping utility එක පාවිච්චි කරලා. හරි. දැන් මම ඔයගොල්ලන්ට practicals ටිකක් පොඩ්ඩක් පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට කරලා පෙන්වන්නම් එක tool එකක් තියෙනවා. ඒකට අපි කියනවා මේ Callasoft packet builder කියන tool එක. ඔයගොල්ලන්ට මතක ඇති මම මීට කලින් lesson එකකදී සඳහන් කරා ඔයගොල්ලන්ට ARP cache poisoning attack එකක් කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මම සඳහන් කරා මට මතක විදිහට අපි කරපු දෙවෙනි webinar series එකේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා කොහොමද ARP cache poisoning attack එකක් වෙන්නේ කියලා. ඒකෙදි ARP packet එකක් network එකට broadcast කරාට පස්සේ ඒ broadcast කරන ARP packet එක හුඟක් වෙලාවට threat actor කෙනෙක් එහෙමත් නැත්නම් hacker කෙනෙක් එයා ඒක intercept කරලා එයාට අවශ්‍ය විදිහට තොරතුරු enter කරලා ඒකට ඊට පස්සේ ආපහු ඒක network එකට උදාහරණයක එයා කරනවා ARP cache poisoning attack එකදී. ඉතින් මේ මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්න යන්නේ කොහොමද මේ
Coalesce of packet builder කියන tool එක පාවිච්චි කරලා මේ විදිහට අපිට අවශ්‍ය කරන ARP packet එකක් එහෙම නැත්නම් data packet එකක් අපි poison කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ virtual environment එක මම කරලා පෙන්වන්නම් කොහොමද අපිට අවශ්‍ය කරන data packet එකක් අපි intercept කරලා ඒක poison කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ Coalesce of packet builder කියන tool එක පාවිච්චි කරලා මට පොඩි වෙලාවක් දෙන්න ඒක මම රෙකෝඩ් කරගත්තු රෙකෝඩින් එක ඔයගොල්ලන්ට ෂෙයා කරන්න හරි ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේ ස්ක්‍රීන් එක desktop machine එකක් ඔයගොල්ලන්ට පේනවද හරි හරි මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් කොහොමද මේ Coalesce of packet builder කියන tool එක පාවිච්චි කරලා ARP packet එකක් poison කරන්න කියලා මේක ඇත්තටම ARP packet එකක් poison කරනවා කියලා කියන්නේ මම කරන්නේ ARP packet එකක් broadcast කරද්දි network එකට ඒ ARP packet එක අරගෙන ඒ ARP packet එක කොහොමද ඒකේ source MAC address එකයි destination MAC address එකයි වෙනස් කරන්නේ කොහොමද කියලා තමයි මම ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්නේ මේක තමයි සරල උදාහරණයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අපේ network එකේ broadcast කරන ARP packet එකක් වෙනම intercept කරලා අපිට අවශ්‍ය විදිහට ඒකේ MAC address එකේ source MAC address එකයි destination MAC address එකයි වෙනස් කරන්නේ කොහොමද කියලා මම මේ tool එකෙන් කියලා දෙන්නම් මේ tool එක ඔයාලා download කරගෙන test කරලා බලන්න මේකේ තව දේවල් හුඟක් කරන්න පුළුවන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ පොඩි සරල උදාහරණයක් කොහොමද MAC address එක වෙනස් කරන්න කියලා ඒකට මම පාවිච්චි කරන අද server 2016 machine එක තමයි මේක මම කරන්නේ ඉස්සලාම මේ machine එක log වෙමු ඊට පස්සේ මම කරන්නේ ඉස්සෙල්ලාම මේ Coalesce of packet builder කියන software එක install කරගන්න එක. මගේ E drive එකේ තියෙනවා මේ software එක මම ඒක double click කරලා install කරනවා. ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම install කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට next කරලා ඔකට ලේසියෙන් install කරගන්න පුළුවන් tool එක. මෙතන මම මේක launch කරගන්නවා. හරි. ඔයගොල්ලන්ට පේන ඇති මේක තමයි Coalesce of packet builder එකේ general overview එක. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ වගේ view එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. ඉස්සරලාම මට කරන්න තියෙන්නේ මේ ARP packet එක build කරගන්න කලින් ඉස්සෙල්ලාම මගේ network එකේ මට අවශ්‍ය කරන network adapter එක මම තෝරගන්න ඕනේ. මොකද මගේ network adapter එක හරහා තමයි මම ARP packet එක network එකට යවන්නේ. ඒකින් ඉස්සෙල්ලාම මගේ network එකේ තියෙන මම තෝරගන්න network adapter එක තෝරගන්න ඕනේ. මම මේක virtual environment එක කරන හින්දා මේකේ මම virtual synthetic adapter එක තමයි පාවිච්චි කරන්නේ. මේ Microsoft Corporation කියන virtual synthetic adapter එක ඔයාලගේ network එකේ වෙන adapter එකක් තියෙනවා ඔයාලට ඒක තෝරගන්න පුළුවන්. මේකේ physical address එක මගේ IP address එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 10.10.10.16 default gateway එක 10.10.1 ඊට පස්සේ මම කරන්නේ මට අවශ්‍ය කරන ARP packet එක මම මෙතනින් create කරගන්න එක. ඒකට add කියන button එක click කරනවා මම. ඊට පස්සේ මෙතනින් මම තෝරගන්නවා ARP packet කියන option එක. මේකේ delta time කියන option එකේ තියෙන default option එක මම තෝරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මට අවශ්‍ය කරන data packet එක මෙතනින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන මේ packet list කියන option එකේ මේ packet එක තමයි මම දැන් මගේ network එකට යවන්න යන්නේ poison කරලා MAC address එක වෙනස් කරලා ඒකට මම පාවිච්චි කරනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ packet builder tool එකේ මෙතන වම් අත පැත්තේ තියෙනවා decode editor කියලා option එකක් ඒ වගේම hex editor කියලා option එකක් මේකේ මේ hex editor කියන option එක ඔයාලට අර මම කලින් tool එකදී කිව්වා වගේ binary ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් අවශ්‍ය කරන modification කරලා මේ packet එක poison කරන්න. එහෙම නැත්නම් ඔයාලට අපිට සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්ම මේක මේ packet එක poison කරන්න පුළුවන්.
හරි. ඔයගොල්ලන්ට මෙතන මේ තියෙන මේ decode edit කියන option එක දිහා බැලුවොත් බලා ගන්න පුළුවන් මේකේ packet එකේ information මොනවද කියලා ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන Ethernet type එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන පේනවා ඇති source address එකයි destination address එකයි මම මෙතන වෙන වෙනම define කරලා තියෙනවා. ඔයාට අවශ්‍ය කරන තොරතුරු මෙතන මේ Ethernet type එකේ source address එකයි destination address එකටයි දීලා ඔයාට පුළුවන් මේ packet එක position කරන්න. ඒ වගේම අපි යවන ඒ address ඒ packet එකේ ඔයාට ඕන IP address එක පවා මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මෙතන මේ තියෙන address resolution protocol කියන option එකෙන් මෙතන මේ තියෙන මේ decode editor එකේ තියෙන මේ options ඔක්කොම එකතු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම data packet එකක් තමයි හැදෙන්නේ. හරි. මෙතන මේ packet info කියන option එකේ අපිට අවශ්‍ය කරන modification කරලා ඒ වගේම Ethernet type 2 කියන ඒ කියන්නේ data link layer එකේ අදාළ කරන details ටික මෙතන enter කරලා ඒ වගේම මේ protocol එකට අදාළ කරන details ටික enter කරලා ඒ වගේම මෙතන තව පල්ලෙහා options කීපයක් තියෙනවා. ඒව ටිකත් අපිට අවශ්‍ය විදිහට modify කරලා අපිට පුළුවන් මේ network packet එක මේ packet එක අපේ network එකට යවන්න. හරි. මෙතන මම මේ destination address එකයි source address එකයි මම මෙතන වෙනම define කරේ නෑ. මොකද මේ ඔයගොල්ලන්ට මේක මම test environment එක තමයි කරලා පෙන්නුවේ. හැබැයි ඔයාලා මේක real environment එක කරද්දී ඔයාට අවශ්‍ය කරන source MAC address එකයි destination MAC address එකයි මෙතන දීලා ඔයාලට මෙතන තියෙන මේ send කියලා button එකක්. හරි. ඔයාලගේ network එකට මේ malicious packet එක අපිට යවන්න පුළුවන්. මෙතන මේ තියෙන send කියන button එක click කරලා. හරි. එහෙම නැත්නම් මෙතන තියෙන මේ send කියන tab එකේ තියෙනවා මෙතන තියෙනවා send all packets කියන option එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ තියෙන send කියන button එක click කරලා ඔයා modify කරගත්තු මේ malicious packet එක ඔයාගේ network එකට ඔයාලට යවන්න පුළුවන්. මෙන්න මේ විදිහට send all packets කියන එක. මේක ඔයාලා තෝරන්න මෙතන මේ adapter කියන option එකේ තියෙනවා burst mode එක. ඒ burst mode එක immediately මේක යවන විදිහට දාන්න. ඒ කියන්නේ no delay between packets කියන option එක select කරලා start කරන්න. එතකොට ඔයා මෙතන මේ decode edit එකේ ඔයා edit කරපු details වලට අදාළව packet එක generate වෙලා ඒක network එකට යනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපිට Wireshark වගේ utility එකක් පාවිච්චි කරලා අපිට ලැබෙන results ටික අපිට වෙනම check කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට network එකට malicious packet එකක් යවුවට පස්සේ ඔයාට පුළුවන් මේක export කරගන්න Wireshark වල open කරගන්න පුළුවන් විදිහට මේක .cap කියන format එකෙන් මේක ඔයාලගේ desktop එකේ save කරගන්න. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන packets.cap කියන format එකෙන් මේ malicious packet එක මම save කරගත්තා කියලා. ඊට පස්සේ මට මේක double click කරලා open කරාට පස්සේ මේක network එකේදී කොහොමද හැසිරෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ Wireshark utility එක පාවිච්චි කරලා. ඔයාලට පුළුවන් මේක නම් මේ sample එක තමයි මම මේ තියෙන්නේ. මම මේ sample මගේ virtual network එකට යවපු malicious packet එක තමයි මේ තියෙන්නේ. මේකේ details ටික ඔයා expand කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ frame එක expand කරලා බැලුවොත් details ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. මේක ඔයා ඇත්ත environment එක කරාම ඔයගොල්ලන්ට තවත් details හුඟක් විතර බලා ගන්න පුළුවන්. අදාළ details ටික address resolution protocol එකට අදාළව network එකේදී මේක කොහොමද හැසිරෙන්නේ කියලා ඔයගොල්ලන්ට මෙතන ලේසියෙන් බලා ගන්න පුළුවන්. මේක මම virtual environment එක තමයි කරලා පෙන්නුවේ ඔයගොල්ලන්ට මේක කරන ක්‍රමය ගැන අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඔයාලගේ network එකේ තියෙන ඔයාලගේ network එකේ ARP cache poisoning attack එකක් කරන්න අවශ්‍ය නම් ඔයාලට අවශ්‍ය කරන ඒ ARP packet එක generate කරගන්න ඕන කරන tool එක ගැන පොඩි අවබෝධයක් ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. මේ tool එකේ නම තමයි Coloursoft Packet Builder කියන tool එක. මේක ඔයාලට ලේසියෙන්ම create කරලා අර මම කලින් කිව්ව විදිහට ARP packet එකක් generate කරගන්න පුළුවන්. අපි බලමු තව practical එකක්. මේකෙදි මම පාවිච්චි කරන්න යන්නේ network scan එක තමයි කරගන්න යන්නේ. මේකට මම පාවිච්චි කරා Megaping කියන tool එක. Megaping කියලා software එකක් තියෙනවා. මේ Megaping කියන software එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ network එකේ තියෙන
live hostලා මොනවද? ඒ වගේම open ports මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම net BIOS details තියෙනවා නම් ඒවා බලා ගන්න පුළුවන්. ඒ වගේම IP addresses, ඒ වගේම OS banner grabbing, ඒ කියන්නේ operating system එක මොකද්ද? ඒ අපේ network එකේ තියෙන ඒ වගේම DNS lookups ගැන අන්න ඒ වගේ තොරතුරු බලා ගන්න පුළුවන් හොඳ tool එකක්. මේකට අපි කියන්නේ Megaping කියන tool එක. අපි බලමු කොහොමද Megaping කියන tool එකත් අපේ system එකේ install කරලා අපේ network එකක තියෙන machine ටිකේ details එහෙම නැත්නම් network scan එකක් අපි කරගන්න කියලා. ඒකටත් මම කරපු practical එකක් තියෙනවා. මේ practical එකට නම් මට විනාඩි සම්පූර්ණයෙන් මම machine 4ක් virtual environment එක පාවිච්චි කරා. විනාඩි 10ක් වගේ කාලයක් ගියා සම්පූර්ණයෙන්ම network එක ස්කෑන් වෙලා එන්න. ඔයාලා ප්‍රැක්ටිකල් එක කරද්දි කරලා බලන්න කොච්චර වෙලාවක් යයිද කියලා. මේ ටූල් එකේ නම තමයි Megaping කියන ටූල් එක. මම මේක ප්‍රැක්ටිකල් එකත් ඕපන් කරගන්න මට පොඩි වෙලාවක් දෙන්න. හරි. ස්ක්‍රීන් එක පේනවා කියලා දිනවා. ඉස්සෙල්ලා මම කරන්නේ කලින් වගේම මේ Megaping කියන ටූල් එක මගේ සිස්ටම් එකේ ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ටූල් එකක්. මේකත් සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට exe ෆයිල් එක ඒකේ තියෙන ස්ටෙප්ස් ටික ෆලෝ කරන් ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටූල්ස් වලට වඩා හුඟක් ඩීටේල්ස් දෙන මේ හුඟක් හොඳ ෆ්‍රී ටූල් එකක්. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ට්‍රයල් වර්ෂන් එකක් ටික කාලයකට තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට මේක එක්ස්පීරියන්ස් එක ගන්න හොඳ ටූල් එකක්. මෙන්න මේ Megaping කියන ටූල් එක. මම මේක ඩබල් ක්ලික් කරනවා. මේකේ ට්‍රයල් වර්ෂන් එකක් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න හම්බෙන්නේ. මේකේ ලයිසන් ඇග්‍රීමන්ට් එක මේව කරන්න. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේක තමයි Megaping කියන ටූල් එක. හරි. Megaping කියන ටූල් එකේ ඔයගොල්ලන්ට පේන ඇති මේ වෙලාවේ මගේ server 2016 machine එකේ details ටික ඔයගොල්ලන්ට by default මේ software එක run කරපු ගමන් ලබා දෙනවා කියලා. මේකේ පාවිච්චි කරන TCP ports මොනවද? ඒ වගේම connections තොරතුරු මොනවද? මේ වෙලාවේ listen කරන ports මොනවද? අනේ වගේ තොරතුරු ගොඩක් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ මේ by default පාවිච්චි කරන machine එකේ. හරි. UDP ports තියෙනවා නම් ඒ open ports මොනවද? මේ වෙලාවේ listen කරන ports මොනවද? අනේ තොරතුරු ගොඩක් මෙතනින් මට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි කරමු කොහොමද අපි network එකේ තියෙන IP addresses range එකක් scan කරගන්න කියලා. ඒකට මම ඉස්සෙල්ලාම මෙතන select කරනවා මේ IP scanner කියන option එක. එතකොට මගේ network එකේ තියෙන IP devices මොනවද කියලා identify කරගන්න තමයි මම ඉස්සෙල්ලාම මේ IP scanner කියන option එක select කරන්නේ. මගේ network range එක මම දෙන්නම් 10.10.10.1 ඉඳලා 10.10.10.1 ඉඳලා 10.10.10.50 වෙනකන්. එතකොට ඒ network range එකේ තියෙන මගේ machines වල එහෙම නැත්නම් nodes වල details ටික මට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන ඇති දැන් මෙන්න මේ විදිහට details ටික populate වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මේ නිල් පාටින් පෙන්වන්නේ මේ වෙලාවේ live තියෙන host machine මොනවද කියලා. මෙතන රතු පාටින් පෙන්වන්නේ මේ වෙලාවේ network එකේ පාවිච්චි වෙන්නේ නැති machine මොනවද කියලා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන TTL value එකත් එක්ක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ වැඩ කරන machine මොනවද කියලා. උදාහරණයක් විදිහට මේ 10.10.8 කියන machine එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මේ වෙලාවේ මේ network එකේ actively තියෙන machine 6 ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 10 11 12 16 8 කියලා. මේක IP එක right click කරලා මේකේ trace route කියන option එක select කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා command prompt එකේ type කරන trace route command එක type කරා වගේ ඔයාලට පුළුවන් graphicallyම මේකේ number of hops ගාන ඔයාලගේ network එකේ පාවිච්චි කරන number of hops ගාන ඔයාලට බලා ගන්න මෙන්න මේ විදියට. දැන් මේකේ නම් මම virtual environment එක කරන හින්දා hops එකයි. ඒ කියන්නේ number of hops ගාන එකයි. මොකද එක network එකකින් විතරයි මම ඊට යනවනම් යන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මේකේ IP address එක මොකක්ද කියලා. ඒ වගේම මගේ machine එකේ නමත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. win-25q pkf මෙන්න මෙහෙම නමක් තියෙනවා. මේක තමයි මගේ operating system එකේ මේ machine එකේ නම. හරි. ඔයගොල්ලන්ට මෙතන trace route කියන command එකෙන් number of hops ගන්න බලා ගන්න පුළුවන්. ඔයාලා real environment එක කරවොත් සම්පූර්ණ hops ගන්න ඔයාලගේ network එකේ මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔය කට්ටිය
මේ who is කියන command එක sorry ඒ වගේම තමයි ඔයාලට තව IP එකක් select කරලා ඒකේ who is කියන option එක select කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ domain registrar ගේ details. හරි. මේ machine එකට අදාළ කරන IP addresses වල details සහ ඒ වගේම domain registrar ලගේ details මේක නම් හුඟක් වෙලාට whois.erin.network කියන network එකෙන් තමයි අපිට මේ IP assign වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඒ වගේම අපිට පුළුවන් එක එකක් IP address එක වෙන වෙනම identify කරගන්න. මෙතන destination address list එකේ එක IP එකක නමක් type කරවොත් අපිට individually ඒ එක එකක් network එකේ තියෙන එක එකක් IP address එකේ ports වල open ports මොනවද close ports මොනවද කියලා මෙතන මේ තියෙන port scan කියන option එක select කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන ඇති මේ ලාවේ active ports මොනවද මේ ලාවේ disable වෙලා තියෙන එහෙම නැත්නම් sorry close වෙලා තියෙන ports මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ ස්කෑන් එක තාම එනවා. ස්කෑන් එක 55ක් විතර වෙලා තියෙන්නේ. ඉතින් ඔයා network attack එකක් කරන එකෙන් නම් මේ ගන්න තොරතුරු හුඟක් වැදගත්. මොනවද open ports, මොනවද close ports, ඒ වගේම මේ එක එක ports වල description එක පවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මොකද්ද මේ port එකේ නම මොකද්ද, මේකේ වෙන්නේ මොකද්ද? ඔය කට්ටිය keyword search කරලා මේක හොයාගන්න බලාපොරොත්තු වෙනවා නම් mega ping වලදී ඒකෙදි පාවිච්චි කරන keywords මොනවද? protocol type එක මොකද්ද layer 4 එකේ? ඒ වගේම risk level එක මොන වගේ රිස්ක් එකක්ද තියෙන්නේ මේ වගේ පෝට් එකක් ඕපන් වෙලා තියෙන එකකින් කියලා ඔයගොල්ලන්ට මෙතන ඩීටේල්ස් රාශියක් බලා ගන්න පුළුවන්. මේ මෙගාපින් කියන යුටිලිටි එක පාවිච්චි කරලා පෝට් ස්කෑන් එකක් කරලා ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් පින් ස්කෑන් එකක් කරන්න පුළුවන්, වොයිස් ෆින්ගර්ප්‍රින්ටිං කරන්න පුළුවන්, network time NTP protocol එක check කරගන්න පුළුවන්. අනේ වගේ හුඟක් දේවල් ඔයගොල්ලන්ට මේ මෙගාපින් කියන යුටිලිටි එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ host monitor කියන option එක select කරලා ඔයාට මෙතන පුළුවන් ඔයාට අවශ්‍ය කරන host ගේ IP address එක select කරන්න. මේක expand කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ host මේ Windows 25QP කියන machine එකේ තියෙන file share සහ ඒ වගේ තියෙන drives වල details පවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන මොනවද තියෙන්නේ කියලා. පේනවනේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ මෙගාපින් කියන යුටිලිටි එක පාවිච්චි කරන්න ඔයාලගේ network එකේ තියෙන devices scan කරලා හොයාගන්න. ඊටමත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් tool එකක්. ඔකට කරන්න තියෙන්නේ මේ software එක install කරගන්න. ඊට පස්සේ මේ එක එකක් option එක select කරලා ඔයාට අවශ්‍ය කරන network address range එක දීලා අවශ්‍ය තොරතුරු ටික automatically ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඔයා hacker කෙනෙක් විදියට system එකක් exploit කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ ගන්න තොරතුරු වෙනම document එකකට අරගෙන එහෙම නැත්නම් වෙනම ලියාගෙන ඔයාට පුළුවන් ලොකු network attack එකක් plan කරන්න මෙතන මේ වගේ tool එකක් පාවිච්චි කරලා ගන්න තොරතුරු වලින්. හරි. ඒක තමයි megapin කියන tool එක. ඒ වගේම තව එක tool එකක් තියෙනවා. මේකත් ඔකට නිතරම පාවිච්චි කරන tool එකක්. මේක netscan pro කියන tool එක. මේකෙන් අපිට පුළුවන් මම ඒකත් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකකින් පෙන්නන්නම්. netscan pro කියන tool එක. මේකෙන් අපිට පුළුවන්කම තියෙනවා ඕනනම් ping scan එකක් කරගන්න. හුඟක් වෙලාවට DHCP servers තියෙනවා නම් ඒවා discover කරගන්න. ඒ වගේම target network එකට වෙනම ping scan එකක් කරගන්න. ඒ වගේම network එකේ තියෙන live host මොනවද කියලා discover කරගන්න. අනේ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් තව tool එකක් තමයි මේ netscan pro කියන tool එක. මම මෙතනදී මේ එක වගේ tools කිහිපයක්ම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙනවද? එකක් තමයි දැන් ඔය megapin කියන tool එක. මම දැන් හඳුන්වලා දුන්න. ඒ වගේම netscan pro කියන tool එකත් මෙන්න මේ විදිහෙම megapin වගේම tool එකක්. හැබැයි ඔයාලා ඔයාගේ network එකේ ඔයාට scan කරගන්න ඕනේ ඒ network එකේ අවශ්‍යතාවය අනුව මේ පාවිච්චි කරන tool එක වෙනස් වෙනවා. ඉතින් මම මේ tools රාශියම අද හඳුන්වලා දුන්නට පස්සේ ඔයාගේ network එකේ infrastructure එක බලලා ඔයාට අවශ්‍ය කරන්නේ මොන tool එකද කියලා define කරගන්න පුළුවන්. මාර කලින් පෙන්නපු tools වලට අමතරව මේ tools උත් පාවිච්චි කරන්න පුළුවන්. හුඟක් දුරට එකම විදිහට තමයි මේ tools වැඩ කරන්නේ. හැබැයි ඔයාගේ network එකේ අවශ්‍යතාවය අනුව එක එක tool එකේ එක එක options තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ තුන්වෙනි practical එක විදිහට කොහොමද මේ netscan pro tool එක පාවිච්චි කරලා අපේ network එකක් scan කරගන්න කියලා. මට විනාඩියක් දෙන්න screen එක share කරගන්න. අපි ඉස්සෙල්ලාම මේ netscan pro tool එකත් install කරගෙන ඉමු.
මේ tools ඔක්කොම කට්ටියට exe file එක ලේසියෙන්ම trial version එක නම් download කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද තමයි මම මේ tools කියන කට්ටියට විශේෂයෙන්ම හඳුන්වලා දෙන්න යන්නේ නැත්තේ. download කරලා වෙනම පෙන්වන්නේ නැත්තේ. ලේසියෙන් download කරගන්න පුළුවන් මේ links වලට ගිහිල්ලා ඉස්සරම අපි මේ Netscan Pro tool එක install කරයිමු. සාමාන්‍ය විදිහටම license agreement එක accept කරලා ඔයගොල්ලන්ට ලේසියෙන් මේ ටික software එක install කරගන්න පුළුවන්. අපේ tool එක load කරගමු මෙතෙන්ට. මේකේ demo version එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. මේක මම හිතන්නේ දවස් 14කට වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ Netscan Pro tool එක. හරි මේ Netscan Pro tool එකේ මේ වම් පැත්තේ තියෙන menu එක බැලුවොතින් මේ menu එකේ එකින් එක expand කරලා වාට tools ඉතාමත් විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ tools මෙතන තියෙන ඔක්කොම 150කට විතර ආසන්න tools ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔකට මේ Netscan tools software එක download කරද්දි මේකේ එන PDF document එකක් තියෙන PDF document එකක් download කරගන්න. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ network එකක් establish කරගෙන මේක එකක් practically කරලා බලන්න. ඔයගොල්ලන්ට පේන්න ඇති automated tools තියෙනවා, manual tools තියෙනවා. ඔකට active directory එකට සම්බන්ධ කරන අවශ්‍ය කරන tools තියෙනවා නම් ඒවා තියෙනවා. passive discovery tools තියෙනවා. මම කලින් කිව්වා වගේ ඔකට DNS වලට අදාළ කරන tools තියෙනවා. මේ වගේ tools රාශියක් තියෙනවා. ඇත්තටම මමත් මේ tools ඔක්කොම පාවිච්චි කරලා නැහැ. tools කීපයි මාත් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම ස්කෑනින් network scanning ගැන ලොකු අවබෝධයක් ගන්න මේ Netscan tools tool එක පාවිච්චි මේ software එක පාවිච්චි කරලා අපි බලමු පොඩි practicals කීපයක් කරලා කොහොමද මේ tool එක පාවිච්චි කරන්න කියලා. මෙතන manual tools කියන option එක select කරලා ඉස්සෙල්ලාම අපි කරලා බලමු ARPing scan එකක්. ඔයගොල්ලන්ට මෙතන ARPing tool කියන එක select කරාට පස්සේ ඒකේ description එකක් එනවා. ඔයාලට පුළුවන් මේ description එක හොඳට කියවලා මේකේ තියෙන්නේ මොකක්ද කියලා අවබෝධයක් ගන්න. මේකේ නම් කියලා තියෙන්නේ use this tool to ping an IPv4 address on your subnet using ARP packets. ඒ කියන්නේ ARP packet එකක් පාවිච්චි කරලා ඔයාලගේ network එකේ තියෙන IP version 4 IP addresses වලට අදාළ machine ටික හොයාගන්න පාවිච්චි ගන්න පුළුවන් tool එකක්. tool එක කියලා තමයි මේ ARPing එකෙන් සිද්ධ කරන්නේ. ලේසි දෙයක් කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන ඔයාට මෙතනින් තෝරගන්න ඕන ඉස්සෙල්ලාම send broadcast IP then unicast IP unicast ARP කියන option එක select කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන target IP address එක මෙතනින් define කරන්න. මගේ network එකේ මම 10.10.10.10 කියන machine එක ARPing එකක් කරන්න බලන්නේ. මෙතන send ARP කියන බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ARP request එක ARP scan එකට අදාළ details ටික මෙන්න මේ විදිහට ටික load වෙන්න ගන්නවා. පේනවා ඇති 10.10.10.10 කියන IP එකට අදාළ MAC address එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ARPing request එකට අදාළ ඒ time values ඒ කියන්නේ TTL values වලට අදාළ details ටික ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. පේනවනේ මේකදී ඔයගොල්ලන්ට පේන ඇති ඉස්සෙල්ලාම මේ ARP packet එක network එකට broadcast කරා. ඊට පස්සේ ඒ අදාළ machine එක identify කරාට පස්සේ එතනින් එහාට unicast one to one communication එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉස්සෙල්ලාම network එකට මේ packet එක broadcast වෙලා ඊට පස්සේ හරි machine එක identify කරගත්තට පස්සේ one to one communication එකක් සිද්ධ වෙලා තියෙනවා ARPing scan එකක් විදිහට. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ තියෙන ARPing කියන option එක select කරලා ඔයගොල්ලන්ගේ network එකේ තියෙන devices individually වෙනම identify කරගන්න. ඒ වගේම අපි මෙතන මේ තියෙන ARP scan එහෙමත් නැත්නම් MAC address scan කියන option එක select කරලා ඒකිනුත් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ option එක select කරාම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ definition එක විදිහට දෙනවා use this tool to send an ARP request to every IP address on your LAN. ඉස්සෙල්ලා අපි කරේ ARPing එක කරලා අපේ IPv4
අපිට අවශ්‍ය කරන IP address එකට අදාළ details ටික ගත්ත එක. හැබැයි මෙතන අපිට පුළුවන් අපේ network එකේ තියෙන ඔක්කොම devices වලට අදාළ කරන details ටික ARP scan එකක් කරලා ලබා ගන්න. ලේසි දෙයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන starting IP address එක මෙතනින් ලබා දෙන්න. ඔයගේ network එකේ end IP address එක මෙතනින් ලබා දෙන්න. මම මෙතන 255 වලින් network එක ඉවරනවා කියලා select කරන්නම්. ඒ වගේම ඔයගේ network එකේ network adapter එක හරියට තෝරන්න අමතක කරන්න එපා. network adapters රාශියක් තියෙනවා නම් හරි network adapter එක තෝරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන do ARP scan කියන option එක select කරන්න. එතකොට ඔයගොල්ලන්ට ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් වේවි ඔයාලගේ network එකේ තියෙන IP addresses, ඒ වගේ MAC addresses, ඒ තොරතුරු, ඒ වගේම එක එකක් host machine එකට අදාළ host name එක මොකද්ද කියන තොරතුරු පවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන network එකේ 10.8, 10.9, 10, 11, 12, 16 machine ටික, ඒ වගේම OS fingerprinting එකක් බලා ගන්න පුළුවන් Windows 10 machine එකක් තියෙනවා. ඒ වගේම desktop machine එකක්, මම අර කලින් කිව්ව Windows machine එක, ඒ වගේම web server එකකට අදාළ details උත් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම එක එකක් machine එකේ MAC address එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වගේ tools මෙතන ඔයගොල්ලන්ට පේන ඇති. තාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඔකට documentation එක download කරගන්න. ඒ documentation download කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ එක එකක් tool එකෙන් කරන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේක මම මේ manual tools වලට අදාළ පොඩි practicals කීපයක් විතරයි ඔයගොල්ලන්ට මෙතන මම මේ record කරලා පෙන්නන්නේ. මේ මෙතන තව tools රාශියක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ අවශ්‍ය කරන tool එක. ඒ වගේ අපි මෙතනින් ping scan එකකුත් කරලා බලමු. මෙතන මේ තියෙනවා ping scan කියන option එක. ඒක select කරලා අපි ping scan එකකුත් කරලා බලමු. ඒ network range එකටම 10.10.10.1 ඉඳලා 10.10.10.255 වෙනකන් ping scan එකකුත් කරලා බලමු අපිට හැම result එක කොහොමද කියලා. අපි සාමාන්‍ය default DNS එක තෝරනවා අපි Google DNS server එක 8.8.8.8 කියලා. මෙතන IP address එක දෙන්න ඊට පස්සේ ඔයාලගේ network එකේ ඔයාලට scan කරගන්න ඕනේ network range එක. ඊට පස්සේ ඔකට තියෙන්නේ මෙතනින් start කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ network එක ping scan එකක් කරනවා. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට details රාශියක් එනවා. මොකද මම මගේ network එකේ machine 255ක් හොයන්න scan එකක් කරේ. මෙතන countdown එකක් එන ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ network එක ඇතුලේ තියෙන එක එකක් machine එකේ details ටික scan result එකක් විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම echo reply එකක්. ඒ කියන්නේ ping request එකක් කරොත් ඒකට අනිවාර්යයෙන්ම reply එකක් එනවා කියලා ඔකට දන්නවා. මෙතන echo reply එකක් එනවා කියන්නේ මේ machine එක මේ වෙලාවේ lively available. එතකොට ඔයාලා network attack එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙලාවේ echo reply ආපු මේ machine ටිකේ details ටික වෙනම අරගෙන ඒ වගේ operating system එක දැන් ඔයගොල්ලෝ දන්නවා IP address එක ඔකට දන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා threat actor කෙනෙක් විතර හැසිරෙනවා නම් ඔයාලට අවශ්‍ය කරන network attack එක මෙන්න මේ විදිහට plan කරගන්න. හරි. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම ping scan එකක් කරාට පස්සේ ඔයගලොන්ට ඔකට web browser එකේ මේක HTML file එකක් විදිහට මේකේ scan result එක බලා ගන්න පුළුවන්. automatically මේ scan result එක generate වෙනවා. ඔයගලොන්ට පේනවා ඇති. මේ scan එක කරපු දවස මොකද්ද? මොන IP address range එකද කරේ? IP addresses කීයක් scan කරාද? IP addresses කීයක් identify කරාද? ping scan request එකට කියලා. ඒ වගේම total time එක ඔයගලොන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හුඟක් robust ඒ කියන්නේ ඔකට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් tool එකක් තමයි මේ netscan tool එක netscan pro කියන tool එක. ඉතින් ඔය කට්ටිය ඒ වගේ tools පාවිච්චි කරලා බලන්න. මෙතන අපිට ඕන port scan එකක් උනත් කරගන්න පුළුවන් අපේ network එකේ. අර කලින් tool එකෙත් මම පෙන්නුවා port scan එකක් කරගන්න විදිය. මෙතනලුත් ඔයගලන්ට පුළුවන් port scan එකක් කරගන්න. ඔයාට අවශ්‍ය කරන machine එකේ IP address එක මෙතෙන්ට දීලා අපි මෙතන දෙමු 10.10 IP එකේ ඊට පස්සේ අපිට අවශ්‍ය කරන
ports ටික automatically මේකෙන් search කරලා ගන්න පුළුවන්. එතකොට ඔයා network attack එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට IP address එකට අදාළ කරන මේ වෙලාවේ open එහෙම නැත්නම් active ports ටික මොනවද කියලා බලා ගන්න. හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම firewall ඔයාලගේ network එකේ disable කරලා තියෙනවා නම් තමයි ඔයගොල්ලන්ට මේ results ටික ගන්න පුළුවන් වෙන්නේ. host machine එකේ firewall එක enable නම් හුඟක් වෙලාවට මේක හුඟකට සාර්ථක නොවෙන්න පුළුවන්. ඒකින්ද ඔයා hacker කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම try එකක් දෙන්න කොහොමද? ඔයා hacker කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම try කරන්න ඕනේ firewall එක disable කරන්න. ඊට පස්සේ තමයි මේ tool එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතන මේ port scan එක කරාට පස්සේ මේ 10.10 කියන machine එකේ මේ වෙලාවේ open ports මොනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් එක tool එකක් netscan pro කියන tool එක. මේ වගේම තව එක tool එකක් තියෙනවා IP tools කියලා tool එකක්. මේක හුඟක් පරණ tool එකක්. මම හිතන්නේ හුඟ කාලෙක ඉඳලා පාවිච්චි කරපු tool එකක්. ඔය cyber security කරන කට්ටිය හුඟක් ලොකු කාලෙක ඉඳලා පාවිච්චි කරපු tool එකක්. මේකත් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. IP tools කියන tool එක. මොකද ඔයගොල්ලන්ට පොඩ්ඩක් S2 මේක හුරු කරන්න ඕනේ තමයි මම මේ tool එක හඳුන්වලා දෙන්නේ. අපි පොඩ්ඩක් ඒ screen එක share කරගෙන බලමු. මට විනාඩියක් දෙන්න ඔයගොල්ලන්ට ඒ tool එක පෙන්වන්න. මේ IP tools කියන tool එක පාවිච්චි කරලා කොහොමද network scan එකක් කරන්න කියලා ඔයගොල්ලන්ට පෙන්වන්නම්. හරි ස්ක්‍රීන් එක පැහැදිලි නේද ඔයාලට? හරි. මේකත් මේ ඒ වගේම පාවිච්චි කරන අපි tool එකක් මේ IP tools කියන tool එක. මේකත් අපි පොඩ්ඩක් install කරගෙන බලමු මේකෙත් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. අර කලින් tools වගේම තමයි මේකෙනුත් අපිට අවශ්‍ය කරන IP address range එක select කරලා අපිට කරන්න ඕනේ මොන scan එකද කියලා select කරාට පස්සේ අපිට ලේසියෙන්ම අපේ network එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. IP tools කියන exe file එක මේක next කරලා අපිට install කරගන්න පුළුවන්. මේ තියෙන්නේ IP tools tool එක ඔයගොල්ලන්ට පේන ඇති මේකේ GUI interface එක දිහා බැලුවාම ටිකක් පරණ GUI interface එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මේක utilities 20ක් තියෙන ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔකට network එක scan කරන්න පාවිච්චි කරන්න පුළුවන් utilities 20ක් මේකේ තියෙනවා. මේක අපි සාමාන්‍යයෙන් install කරාට පස්සේ මේක automaticallyම pop up වෙනවා මෙන්න මේ විදිහට. පළවෙනිටම අර මම කලින් පෙන්නපු netscan pro tool එක වගේ ඔයගොල්ලන්ට ඔයාලගේ host machine එකේ details එක ඉස්සෙල්ලා මෙතනින් බලා ගන්න පුළුවන්. මේ පේන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔයාලගේ මේ වෙලාවේ පාවිච්චි කරන host machine එකේ details ටික ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම මෙතන උඩ බා එකේ උඩ tabs ටික දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන මේ උඩ tabs ටික දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේන ඇති utilities රාශියක් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කියලා. NetBIOS details ඊට පස්සේ NetBIOS scan එකක් මෙතන තියෙනවා. මේක එකක් ඔයගොල්ලන්ට ලේසියෙන්ම try කරලා බලන්න පුළුවන්. මෙතන යට තියෙන ඔයගොල්ලන්ට තව tabs කීපයක් local info connection මේ උඩ තියෙන මේ icons වල definition එක තමයි ඔයගොල්ලන්ට මෙතන මේ යටින් බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මට අවශ්‍ය නම් මෙතන ඔයාලගේ network එකේ තියෙන devices වල name scanner එකක් කරගන්න මට මෙතන තියෙන name scanner කියන tab එක click කරලා අපිට පුළුවන් මෙතනින් අවශ්‍ය කරන IP address range එක දෙන්න. ඉතින් හුඟක් ලේසි මේ tools පුරුදු වුණාට පස්සේ network scan එක ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න. ඔයා system administrator කෙනෙක් නම් ඔයාට කොහොමත් privileges තියෙනවා ඔයාලගේ network එක scan කරන්න. හැබැයි ඔයා hacker කෙනෙක් නම් තමයි ඔයාට මේ tools පාවිච්චි කරද්දී පොඩ්ඩක් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙන්නේ. මොකද ඔයාට ඉස්සෙල්ලාම network එකට attack එකක් කළා ඒකේ firewall disable කළා මේ tools backdoor එකකින් ඊට පස්සේ install කළා ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට මේවා අදාළ කරන network scan එක කරන්න වෙන්නේ. ඉතින් මේ tools පාවිච්චි කරන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන එක ඉස්සෙල්ලාම වැදගත්. ඒකයි මම මේ එක වගේම tools කීපයක් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේ IP tools කියන්නේත් ඒ වගේම tool එකක් ඔය netscan pro tool එක වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ මේ name scan එකක් කරාට පස්සේ result එක ඔකට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන resolve වෙගෙන යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. Windows 8 machine එකක් තියෙනවා, Windows 10 machine එකක් තියෙනවා, Server 2012 machine එක තියෙනවා, web server එකේ details ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට
ඔයගොල්ලන්ට පුළුවන් IP tools කියන tool එකක් පාවිච්චි කරලා ඉතාලම ලේසියෙන්ම ඔයාගේ network එකක් scan කරගන්න. මෙතන මේ එක එක tab එක ඔය කට්ටිය click කර කර පොඩ්ඩක් මේකෙන් සෙල්ලම් කරලා බලන්න කොහොමද network එක මොන වගේ තොරතුරුද ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි මේ විදි මම හිතන්නේ කොටින මම practicals 4ක් කරලා පෙන්නුවා. ඊළඟට අපි පොඩි තව එක practical එකක් තියෙනවා. ඒක තමයි මේ network topology mapper කියන tool එක. ඕකට මම අර software එකක් පෙන්වු ඉස්සෙල්ලා මේ network topology mapper කියලා හුඟක් ගණන් software එකක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ network topology mapper software එක පාවිච්චි කරලා අපේ network එකේ topology එක කොහොමද අපි map කරගන්නේ කියලා. ඒ වගේම මේ ඔකට හුඟක් වැදගත් වේ ඔකට network administrator කෙනෙක් විදිහට. ඒ වගේම hacker කෙනෙක්ට නම් hacker කෙනෙක්ටත් මේක ඉතාමත් වැදගත්. මොකද යාට සම්පූර්ණ network එකේ graphical overview එකක් බලා ගන්න ඕන නම් යාට පුළුවන් මේ network topology mapper කියන tool එක පාවිච්චි කරන්න. ඒ වගේම අපිට පුළුවන් ඕනනම් lively ඒ වෙලාවෙම මේ machine අපිට network එකේ තියෙන ඕනෙම machine එකකට remote desktop එකක් අරගෙන මේ machine එකට පවා log වෙන්න පුළුවන්. අපි කරලා බලමු Windows 8 machine එකකට කොහොමද මේ network topology mapper එක පාවිච්චි කරලා network එක map කරාට පස්සේ remote desktop එක කරා කොහොමද Windows 8 machine එකකට log වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් hacker කෙනෙක් වුණත් එයත් කරන්නේ මෙන්න මේ විදිහේම තමයි. කොහොම හරි software එක ඔයාගේ system එක ඇතුලේ install කරලා backdoor එකක් පාවිච්චි කරලා කොහොම හරි username password machine වල හොයාගෙන එයා කරන්නේ හුඟක් වෙලාවට මේ වගේ tool එකක් පාවිච්චි කරලා ඔයාලගේ network එකට ඇතුළත් වෙන එක තමයි. ඉතින් අපි බලමු කොහොමද මේ network topology mapper කියන tool එක පාවිච්චි කරලා ඔයාගේ network එක map කරගන්නේ කියලා. මම ඒකට පොඩි වීඩියෝ එකක් ලෑස්ති කරගත්තා. ඒක අපි share කරගමු. හරි ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේනවද? හරි. පේනවා කියලා දාලා තිනවා. හරි මේකෙත් මම පාවිච්චි කරන්නේ server 2016 machine එකට මම log වෙලා ඉස්සලා මේ software එක install කරගන්න. මේ software එකත් ඔයගොල්ලන්ට trial version එක download කරගන්න පුළුවන්. ඒකේ link එක මම ඔකට share කරන්නම්. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා මේ tool එක network topology mapper කියන tool එක. ඉස්සලා අපි මේ software එක install කරගමු. මේක මේ exe file එක මම run කරගන්නවා. මේ practical එක කරන්න මට විනාඩි 20ක් වගේ කාලයක් ගියා. මම virtual machine 4ක් වගේ මම මේක පාවිච්චි කරලා තිනවා. ඔකට බලන්න ඔකට කොච්චර ලාක් යයිද කියලා. මේක ඉස්සෙල්ලාම ඔකට register වෙන්න email එකක් ඉල්ලනවා. මේක trial version එකකින්ද කැමති email එකක් දීලා next කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක license agree කරලා මේක install කරගන්න පුළුවන්. මේක install වෙන්නත් විනාඩි 5ක් 10ක් වගේ යනවා. මම මේක fast forward කරලා තමයි ඔයගොල්ලන්ට මම හිතන්නේ විතර පෙන්නන්නේ. ටික වෙලාවක් යනවා මේක install වෙන්න. මේකේ evaluation version එක තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේ කට්ටිය කියන මේකට participate වෙන්න කියලා මෙයාලගේ මේ survey එකට අපිට අවශ්‍ය නැහැ ඒක එහෙම එකක් නේද අපි no I don't like to participate කියන option එක select කරලා මේ installation එක අපි දිගටම continue කරayන්. මේක evaluation version එක අපිට දවස් 14ක් දෙනවා. ඔකට දවස් 14ක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ tool එක. මම මේ ඔකට මෙතන මේ පෙන්නන tools ටික ඔය කට්ටිය අනිවාර්යයෙන්ම එක tool එක මම හිතන්නේ සතියක් විතර කාලයක් practice කරන්න. එක tool එකක් download කරගෙන virtual environment එකක් හදාගෙන මේ tool එක ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න එක සතියක් විතර සම්පූර්ණ මේ tool එක පාවිච්චි කරන්න. ඒ tool එක පාවිච්චි කරලා ඒ tool එකේ තියෙන වැදගත් තොරතුරු මොනවද කියලා මම නම් කියන්නේ ඔයගලන්ට වෙනම note එකක් හරි වෙනම document එකක් හරි හදාගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ වගේ tools 4-5 එක සැරේ download කරලා කට්ටියට පාවිච්චි කරනවට වඩා එක tool එක පාවිච්චි කරලා ඒක
එක්ස්පයර් වුණාට පස්සේ අනෙක් ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන එහෙම ස්කෑන් කරන්න පුළුවන් නම් හොඳයි. මම නම් එහෙම තමයි කරේ. මොකද එක එක ටූල් එකේ තියෙන වෙනස්කම් මොනවද කියලා ඔයගොල්ලන්ට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් එතකොට. ඒකින්ද එක වෙලාවකට එක ටූල් එකක් විතරක් ඔකට ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ට්‍රයිල් වර්ෂන් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. ප්‍රැක්ටිකල්ස් මේ ටෙස්ටිං වලදී. ඒකින්ද ඔකට හොඳ يعني ඔකට්ටිය එක්තරා ලෙවල් එකකට එනකන් මේ ටූල්ස් එක එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් දෙකක් වගේ උඩරිම ඩවුන්ලෝඩ් කරගෙන ඒ ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. ඒක තමයි මට මේ ටූල්ස් ගැන දෙන්න තියෙන ප්‍රධානතම කරුණ ඔකටියට. දැන් මේක අපි ඉන්ස්ටෝල් කරලා ඉවරයි. මේකේ new scan කියන ඔප්ෂන් එක අපි සිලෙක්ට් කරනවා. මොකද අපේ network එක ස්කෑන් කරන්න යන්නේ. මේකේ new scan කියන ඔප්ෂන් එක තමයි මම ඊළඟට සිලෙක්ට් කරන්නේ. හරි, ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපි මේ ස්කෑන් කරලා ගන්න රිසල්ට් එක අපිට secure document එකක් විදිහට අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඒකින්ද අපි මේකට අනිවාර්යයෙන්ම username password එකක් දෙන්න ඕනේ මේ network map එකට. මොකද නැත්නම් මේක අනෙක් අය අතර ගියොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද මේක අපි secure document එකක් විදිහට create කරගන්න ඕනේ. ඒකින්ද මේකට username password එකක් අපි දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට map කරලා ගන්න network එක ඔකට diagram එකක් ගන්න පුළුවන් ඕන visio drawing එකක් විදිහට. එහෙමත් නැත්නම් ඔකට word PDF document එකක් විදිහට උනත් create කරගන්න පුළුවන්. මේ SolarWinds ලගේ මේ තියෙන network topology mapper tool එකෙන් ගන්න network map එක. මෙතනදී මම දෙන්න ඕනේ අපේ SNMP credentials ටික මම ඉල්ලනවා. මේකේ stored credentials වලට ඔකට්ටිය දෙන්න private කියන option එක. ඔකට්ටිය මේකේ documentation එක බලන්න. මේකෙදි stored credentials වලට private කියන option එක දෙන්න. discovery credentials වලට public කියන option එක select කරන්න. ඊට පස්සේ මේක next කරන්න. මේකේ WMI credentials අපි මොනවත් නැහැ. ඒවත් next කරන්න. VMware පාවිච්චි කරන්නේ අපි ඒකින්ද ඒවත් next කරන්න. ඒ options අපිට අවශ්‍ය නැහැ. මේක installation file එකේ ඔකට්ටියට අදාළ කරන තොරතුරු ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන්. මේකේ network scan කියන option එකට ගිහිල්ලා එතන තියෙනවා මේ IP ranges කියන එක. ඔයාලගේ network එකේ ඔකට්ටියට scan කරගන්න ඕනේ network range එක. මෙතෙන් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මම මේක දෙන්නම් 10.10.10.1 ඉඳලා 255 වෙනකන් මගේ network range එක. මේක add කරගන්නවා මගේ network එකට. ඊට පස්සේ මේක මේ scan එකට මට ඕන නමක් දෙන්න පුළුවන්. මට ලේසියෙන් identify කරන්න පුළුවන් නම network topology වගේ නමක් මට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක next කියන බටන් එක ක්ලික් කරලා මේ ස්කෑන් එක ඔයා නිරන්තරයෙන්ම ඔයා රන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් මේකේ ෆ්‍රීකවන්සි එක වෙනස් කරන්න. මොකද කාලෙන් කාලට වාගේ network එකේ තියෙන network devices මාරු වෙනවා. ඒ වගේ VLAN settings මාරු වෙනවා. එතකොට අපිට කාලෙන් කාලට මේක automated task එකක් විතර ඔයාලගේ network එකේ run කරන්න ඕන නම් ඔයාට මෙතන frequency එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ scheduling timing එක. එහෙම නැත්නම් ඔයාට one time එක සැරයක් විතරක් මේ network schedule මේ network scan එක කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන frequency එක එකපාරක් විතරක් කියලා විතරක් select කරන්න. ඒ වගේම execute immediately කියන option එක yes ඔව් මට මේක එක සැරයක් විතරක් කරගන්න ඕනේ දැම්ම කරගන්න ඕනේ කියන option එක select කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන review එකක් බලා ගන්න පුළුවන්. ඔය කට්ටිය හදපු settings ටික SNMP credentials network range එක මේකට දාපු නම මේකේ scheduling options. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේක discover කියන බටන් එක ක්ලික් කරන්න. මේ network scan එකට තමයි මට විනාඩි 20ක් වගේ කාලයක් ගියේ. මම මේක මම හිතන්නේ fast forward කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලගේ network එක scan වෙනවා. අපි බලමු මේ network scan එක යන්න දීලා අපේ network එකේ අපිට හම් වෙන result එක කොහොමද කියලා. හරි ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහේ search result එකක් තමයි එන්නේ සම්පූර්ණ network එක map වෙලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ result එකක් තමයි එන්නේ මේකට විනාඩි 20ක් විතර යනවා මම මේකට fast forward කරලා පෙන්නන්නේ මේක ඔයගොල්ලන්ට පේන ඇති මෙතන fish eye view එකක් ඔයගොල්ලන්ට තනිකර fish eye view එකක් බලා ගන්න පුළුවන් කොහොමද ඔයාලගේ network එක overall මෙතන තියෙන්නේ කියලා ඒ වගේම මේවා router එකට connect වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් IP address range එක ඔයගොල්ලන්ට මේකට තව details දාගන්න අවශ්‍ය නම් ඔයාලගේ network එකේ තියෙන devices වල මෙතන තියෙන මේ node display options වලින් option select කරන්න පුළුවන් මම මෙතන IP address කියන එක select කරන්නම් එතකොට මේ එක එකක් network node එකේ
ඒ IP addresses ටික ඔයගොල්ලන්ට වෙනම බලා ගන්න පුළුවන්. මෙතන අවශ්‍ය නම් තව details මේකට map එකට ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. මෙතන තියෙනවා host name එක, server system name එක, ඒ වගේ තොරතුරුත් add කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන ඇති මගේ network එකේ තියෙන devices මොනවද කියලා මෙතන network map එකක් විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ එක එකක් device එක කොටිය double click කරලා ඒවා ඇතුළට ගිහිල්ලා ඒකේ තොරතුරු බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක right click කරලා ඔගේ node properties වලට ගියොතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක Windows 8 machine එකක් කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම මේක IP address එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අනික් තොරතුරු නම් මෙතන සඳහන් වෙන්නේ නැහැ. මේ machine එක right click කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක 10.10.10.9 කියලා මේ machine එක IP එක. ඒ වගේම මේකේ interface datas තියෙනවා ඒවා බලා ගන්න පුළුවන්. මේක VLAN එකට අදාළ නම් ඒ details එක බලා ගන්න පුළුවන්. මේ වගේ එක එක device එක අපිට individually වෙන වෙනම identify කරගන්න පුළුවන් මේකෙන්. ඒ වගේම මේකේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මගේ domain control එක server 2012 එකේ මේකේ machine එකේ නම මේකේ fully qualified domain name එක කවුරුහරි කියලා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. ඔකට එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැහැ කියලා කියන ඇහෙනවනේ. හරි. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන fully qualified domain name එක මොකද්ද? ඊට පස්සේ මේකේ IP address එක, host name එක, ඒ වගේම මේකේ system description එක, vendor මොකද්ද? මේක අපි discover මේ device එක network එක discover කරගන්න පාවිච්චි කරපු protocol එක, එහෙම නැත්නම් polling method එක. මෙතන නම් SNMP version 2 තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට එක එක device එක වෙන වෙනම individually scan කරගන්න පුළුවන්. මෙන්න මේ tool එක පාවිච්චි කරලා network topology mapper කියන tool එක පාවිච්චි කරලා. ඒ වගේම මට අවශ්‍ය නම් remote desktop එකක් උනත් ගන්න පුළුවන් machine එකකට. උදාහරණයක් විදිහට මෙතන අපි බලමු මේක machine එකකට ගිහිල්ලා ඒක double click කරලා ඒකේ මට පුළුවන් integration services වලට ගිහිල්ලා මේක යට තියෙනවා integration with Windows tools කියලා. ඒකෙන් මට පුළුවන් මේ remote desktop කියන option එක select කරලා මේ machine එකට remote උනත් log වෙන්න. මේකේ මම username password දීලා log වෙන්නම්. දැන් ඔයා hacker කෙනෙක් නම් ඔයාට මේ දේවල් ලේසින් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා මේ තොරතුරු ටික කලින් දැනගෙන තියෙන්න ඕනේ. මම මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට මේකේ practical purpose එක. මේ tool එක පාවිච්චි කරලා කොහොමද network scan එක කරන්න කියන එක. ඒතර ඔයාගේ යටිහිතේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම hacker කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එතකොට මම මේ තොරතුරු දැනගෙන තමයි මම මේ stage එකට එන්න ඕනේ කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. මොකද මේ අපිට මේ පේන තරම් සුන්දර ගමනක් නෙමෙයි මේක hacking වලදී තියෙන්නේ. මේ tool එක explain කරන්න තමයි ඔයගොල්ලන්ට මේ ටික පෙන්වන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ machine එකට අපි log වුණා 10.10.10.8 machine එකට. මට ඕනනම් ආපහු ping කරලා බලන්න පුළුවන් මගේ domain control එකට මේ machine එක reply කරනවද කියලා. මගේ domain control එක තියෙන්නේ 10.10.10.12 කියලා. හරිනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ machine එකට ආපහු ping වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට tools කීපයක් මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නා. practicals 5ක් විතර මම කරාද. ඉතින් ඔයගොල්ලන්ට හුඟක් වැදගත් දෙයක් වෙන්නේ නැති ඔයාලගේ network එක කොහොමද scan කරගන්නේ කියලා ඔයගොල්ලන්ට මේ පොඩි tools කීපයකින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම කලින් lesson එකේදී ඔයගොල්ලන්ට මම සඳහන් කරා කොහොමද මේ විදිහට scan කරපු network එකකින් ලැබෙන results අනුව අපේ network එකක vulnerabilities analyze කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ඊට කලින් සතියේ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට cyber security වලට අවශ්‍ය කරන basic knowledge එක, ඒ කියන්නේ stepping stone knowledge එක මට ලබා දෙන්න පුළුවන් වුණා කියලා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ සති 6ක කාලයක් තිස්සේ අපි හුඟක් මහන්සි වෙලා ඔය කට්ටියට networking ගැන සහ cyber security ගැන basic knowledge එක ලබා දෙන්න හුඟක් try කරා. මේ webinar series එකේ අපිට හම්බෙන ඒ ඉතාමත් සීමිත කාල සීමාවෙන් මම හිතන්නේ ඔය කට්ටියට හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. ඒ වගේම තව පොඩි දෙයක් මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. මේක මම අපේ සර්ලත් එක්කත් කතා කරා. ඔයගොල්ලන්ට මේ cyber security එහෙම නැත්නම් networking සහ cyber security path එකේ ඉස්සරහට යද්දී ඔයගොල්ලෝ කරන්න හිතන් ඉන්නවා නම් මේ certifications මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට කරන්න හොඳ කියලා පොඩි අවබෝධයක් ලබා දෙන්න මම විනාඩි 5ක් වගේ අරගෙන ඒ වගේම තව විශේෂම දෙයක් කියන්න ඕනේ. මේ certifications ගැන කතා කරද්දී ඔය කට්ටිය කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්න එපා. මේ certifications කරපු පළියටම ඔයා cyber security specialist කෙනෙක් එහෙම නැත්නම්
penetration tester කෙනෙක් වෙනවා කියලා ඒ ඔයා සයිබර් ඔයා මේ කරන සර්ටිෆිකේෂන් එක ඔයා පාස් වුණොත් ඔයාට ඒක හොඳයි ඔයාට ඒ ක්‍රෙඩෙන්ෂල් එකක් විදිහට හොඳයි හැබැයි මේක කන්ටිනියුවස්ලි නිරන්තරයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් ඔයා අවුරුදු 60ක 70ක එක්කෙනෙක් වුණත් ඔයා IT ෆීල්ඩ් එකේ සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට ඉන්න ඕන නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මේ සර්ටිෆිකේෂන්ස් කියන එක දෙයක් විතරයි අනිවාර්යයෙන්ම සයිබර් සිකියුරිටි වලදී නම් අලුත් නොලෙජ් එක අරගෙන හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට ඒක ඉස්සෙල්ලාම මතක තියාගන්න සර්ටිෆිකේෂන්ස් කියන්නේ එක දෙයක් විතරයි. ඔයාගේ ටැලන්ට් එක සහ ඔයාට කොච්චර කැපකිරීමක් කරන්න පුළුවන්ද කියන කනුව තමයි ඔයා කොච්චර දුරට දක්ෂ මේ සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඔය කට්ටියට යන්න පුළුවන් හොඳ පාත් එකක්. මම පෞද්ගලිකව සහ අපි ගයාන්සර්ලා නිතරම පාවිච්චි කරන සයිබර් සිකියුරිටි සර්ටිෆිකේෂන් පාත් එක අපි ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේක ගැන ඔය කට්ටියට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න මට පොඩි වෙලාවක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි කට්ටියට පේනවද දන්නේ නැහැ ස්ක්‍රීන් එක. හරි පේනවා කියලා දෙනවා. හරි ඉස්සෙල්ලා මම කියන්නම් ඔයාලා සයිබර් සිකියුරිටි වලට එන්න අදහසක් තියෙනවා නම් ඔයාලා කරන්න ඕනේ පළවෙනිම සර්ටිෆිකේෂන් එක මොකක්ද කියලා. මේක මගේ පෞද්ගලික මතය විතරයි. මේක ගැන එක එක්කෙනාට එක විදිය මත තියෙන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය විතර ඔයාලා අනිවාර්යයෙන්ම සයිබර් සිකියුරිටි එහෙම නැත්නම් එතිකල් හැකින් පැත්තට එනවා නම් ඔයා පළවෙනිම කරන්න ඕනේ සර්ටිෆිකේෂන් එක්සෑම් එක තමයි ඔයා Microsoft ලගේ තියෙන Security Fundamentals කියන එක්සෑම් එක. මේක කට්ටියට කරගන්න පුළුවන් නම් හොඳ එක්සෑම් එකක්. මේක MTA Microsoft Technology Associate මට මතක විදියට ඔව් MTA සර්ටිෆිකේෂන් එකක්. ඔය කට්ටිය මේකෙන් පටන් ගත්තා නම් හොඳයි කියලා අපි හිතනවා. මොකද ඔය කට්ටිය අලුතෙන්ම මම කියන්නේ ඔයාලා අලුතෙන්ම සයිබර් සිකියුරිටි ඩොමේන් එකට එන්න හිතන එකෙන් නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම සර්ටිෆිකේෂන් පළවෙනිම සර්ටිෆිකේෂන් එක තමයි Security Fundamentals කියන සර්ටිෆිකේෂන් එක. ඉතින් මේකේ ලින්ක්ස් ටික මම ඔකට ෂෙයා කරන්නම්. මේ ගැන වැඩි විස්තරයක් මම මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේකේ ડોකියුමන්ටේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන අදාළ තොරතුරු දැනගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් හොඳම සර්ටිෆිකේෂන් පාත් එක තමයි මේ CompTIA. ඒ කියන්නේ Computing Technology Industry Association කියන ආයතනයෙන් ඔකට ඩිලිවර් කරන සයිබර් සිකියුරිටි සර්ටිෆිකේෂන් පාත් එක. මේ යටතේ ඔකට සර්ටිෆිකේෂන්ස් 4ක් කරන්න පුළුවන්. එකක් තමයි ඔකට අවශ්‍ය නම් CompTIA Security Plus කියන එක්සෑම් එක කරන්න පුළුවන්. මේ තියෙන්නේ CompTIA Security Plus කියන එක්සෑම් එක. මේ එක්සෑම් එකේ අලුත් version එක මෙන්න මේ කෝඩ් එකෙන් තියෙන S50501 කියන එක. මේක තව මම හිතන්නේ තව අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත මේ එක්සෑම් එක expire වෙවි. ඊට පස්සේ මේක අලුත් version එකේ 601 එක්සෑම් එක. මේක ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ එක්සෑම් එකක්. මේ අපි මේ වෙබිනාර් සීරීස් එකේ මේ කරපු සෙෂන් 6 පුරාවටම මම ඔය කට්ටියට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ CompTIA Security Plus කියන එක්සෑම් එකට අදාළ කරන ඩොමේන්ස් ටිකට අදාළ වැදගත්ම තොරතුරු ටික කවර් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ එක්සෑම් එක කරන්න. මේකත් හොඳ එක්සෑම් එකක්. ඔකට Security Plus කියන එක්සෑම් එකකට පස්සේ මම ගිය සතියේ ඔයගොල්ලන්ට සඳහන් කරා මේ CYSA Plus Cyber Security Analyst Plus කියන එක්සෑම් එක කරන්න පුළුවන්. ඔයාලා හුඟක් වෙලාවට blue team පැත්තේ ඉන්නවා නම් ඒ කියන්නේ defensive cyber security පැත්තේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එක්සෑම් එකක් තමයි CYSA Plus කියන එක්සෑම් එක. ඒ වගේම ඔයා ඔෆෙන්සිව් පැත්තේ ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා threat actor කෙනෙක් විදියට ඔයා network එකක් exploit කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අදාළ කරන දැනුම ගන්න හොඳ එක්සෑම් එකක් තමයි මේ Pen Test Plus කියන එක්සෑම් එක. ඇත්තටම කියනවා නම් මම තව එක්සෑම් එකක් ඔයගොල්ලන්ට තව ඉස්සරහදී පෙන්නනවා CEH ඒ කියන්නේ Certified Ethical Hacker කියන එක්සෑම් එක. මේ Certified Ethical Hacker කියන එක්සෑම් එකත් එක්ක බලද්දී මේ Pen Test Plus කියන එක්සෑම් එක හුඟක් ඉස්සරහින් තියෙන එක්සෑම් එකක්. ඒක මම අත්දැකීමෙන් අත්විඳපු එක්සෑම් එකක්. CEH එක්සෑම් එකත් එක්ක බලද්දී හුඟක්ම පැරලල් යන හුඟක් හොඳ එක්සෑම් එකක් තමයි මේ Pen Test Plus කියන එක්සෑම් එක. හරි. ඒකින්ද CYSA Plus එක කරලා ඔය කට්ටියට පුළුවන් නම් Pen Test Plus එක කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන CompTIA ළඟ තියෙනවා CASP Plus කියලා. ඒ කියන්නේ මට මතක විදිහට Computer Advanced Security Practitioner ඔන්න එහෙම නමක් තියෙනවා. ඔව් CompTIA Advanced Security Practitioner කියන එක්සෑම් එක. මේක තමයි මේ CompTIA ළඟ තියෙන advanced cyber security certification එක. එතකොට දැන් මේ එක්සෑම් වලට යන එක්සෑම් ෆී එක ගැන ඔය කට්ටිය මෙතන අහලා තියෙනවා. මේක මම හිතන්නේ මම මේක මෙතන කියන්න යන්නේ නැහැ. ඔය කට්ටියට මෙතන බලා ගන්න පුළුවන් මේ ඕනෙම එක්සෑම් එකක
යටටම ගියාම මේ එක්සෑම් එකේ ප්‍රයිස් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි? ඒකින්ද ඔකට එතනින් බලා ගන්න මේ හැම එක්සෑම් එකකටම දාලා එක්සෑම් ප්‍රයිස් එක ඔයගොල්ලන්ට එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔකට පුළුවන් මේ කොම්ටියාලගේ තියෙන සයිබර් සිකියුරිටි සර්ටිෆිකේෂන් පාත් එක ෆලෝ කරන්න. ඊළඟට ඔකට කරනවා නම් කරන්න පුළුවන් හොඳ එක්සෑම් එකක් තමයි මේ සර්ටිෆයිඩ් එතිකල් හැකර් කියන එක්සෑම් එක. මේක EC කවුන්සිල් ආයතනයෙන් තමයි ඔකටියට අවෝඩ් කරන්නේ. හොඳ එක්සෑම් එකක්. මේ CEH කියන එක්සෑම් එකේ දැන් මේ විදිහ ඇවිල්ලා තියෙනවා ප්‍රැක්ටිකල් එක්සෑම් එකකුත්. CEH ප්‍රැක්ටිකල් කියන එක්සෑම් එක ඔයා කවුරුහරි මයික් එක ඔන් කරන් ඉන්නවා. මයික් එක ඕෆ් කරගත්තා නම් හරි. හරි. ඔකටිය මේ CEH written exam එක වගේම CEH practical exam එකත් කරෝතින් ඔයාලට පුළුවන් CEH master කියන credential එක ගන්න. මේක CEH ලා ඒ කියන්නේ EC council ලා ගත්තු ලොකු bold move එකක් මේක. ඒ කට්ටියගේ theory exam එකට අමතරව ඒ කට්ටිය වෙනම practical exam එකකුත් හදලා තිනවා. certified ethical hacker practical කියන exam එක මේකෙදී ඔකටට පැය 6ක කාල සීමාවක් ඇතුළත task 20ක් දෙනවා. ඒ task 20න් ටාස්ක් 14ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ 70ක් සම්පූර්ණ කරන්න ඕනේ පැය 6ක කාල සීමාව ඇතුළත මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක පාස් වෙන්න. මේ දෙකම කරගත්තොත් ඔයාලට පුළුවන් CEH මාස්ටර් කියන ක්‍රෙඩෙන්ෂියල් එක ගන්න. ඒ වගේම මේ මෑත කාලයේදී මේ අවුරුදු 2-3ක වගේ කාල සීමාවේදී මම දැකපු හොඳ සර්ටිෆිකේෂන් එක්සෑම් පාත් එකක් තමයි මේ e-learn security කියන සර්ටිෆිකේෂන් පාත් එක. මේකෙදී ඔකට පුළුවන් ජූනියර් penetration tester කියන එක්සෑම් එකේ ඉඳලා advanced penetration tester කියන එක්සෑම් එක දක්වා මෙතන එක්සෑම්ස් රාශියක් තියෙනවා. ඔකට මේවා පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. ඉතාමත් හොඳ සර්ටිෆිකේෂන් පාත් එකක්. ඔකට වෙනම කරනවා නම් මේ සර්ටිෆිකේෂන් පාත් එක උනත් කරාට කමක් නැහැ. කරන්න පුළුවන් නම් හුඟක් හොඳ සර්ටිෆිකේෂන් පාත් එකක් මේ e-learn security කියන සර්ටිෆිකේෂන් පාත් එක. ඊළඟට ඔයාලට කරන්න පුළුවන් හොඳ සර්ටිෆිකේෂන් පාත් එකක් තමයි මේ offensive security. ඔකට දන්නේ නැති ඔකට කාලි Linux operating system එක distribute කරන්නේ මේ offensive security ලා. එයාලගේ තියෙනවා advanced exams කීපයක්. මේ හුඟක් කට්ටිය කියනවා industry level එකේ penetration tester කෙනෙක් විදිහට කරන්න පුළුවන් හොඳම exam කීපය තමයි මේ ටික. එහෙම නැත්නම් cyber security specialist කෙනෙක් විදිහට හොඳටම ඔකට හුඟක් හොඳට කැපිලා පේන exam series එකක් තමයි මේ offensive security ලාගේ තියෙන මේ OSCP, OSW, OSCE කියන මේ exam ටික. ඊට අමතරව දැන් අලුතෙන් exam කීපයකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔකට්ටියට පුළුවන් නම් හුඟක් හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන මේ එක්සෑම් ටික කරගන්න. ඒකත් ඔකට්ටියට ඉතාමත් හොඳ හුඟක් වටින දෙයක් වේවි. ඊළඟට ඔකට්ටියට පුළුවන් ඕනනම් මේ ISC squared කියන ආයතනයේ කට්ටිය දෙන සර්ටිෆිකේෂන් පාත් එකක් තියෙන මෙතන. ඔකට්ටියට පුළුවන් ඒ සර්ටිෆිකේෂන්ස් ටිකත් කරන්න. ඊට අමතරව මෙතන තියෙනවා ISACA ලගෙන් කට්ටිය දෙනවා හොඳ cyber security certifications කීපයක්. මේක ඇති certifications කියලා option එකක් චුට්ටක් ඔකට බලන්න මෙතින් මේ certifications ටික ඔකට බලා ගන්න පුළුවන් මෙතනින්. හුඟක් වෙලාවට ඔය කට්ටිය IT management පැත්තට යනවා නා. ඒ කියන්නේ auditor කෙනෙක් විදිහට. එහෙම නැත්නම් penetration testing කියන්නේ audit පැත්තට යනවා නම් එහෙම නැත්නම් risk analysis පැත්තට යනවා නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම certification path එකක් තමයි මේ තියෙන්නේ. මේ ISACA කියන certification path එක. මේ ඔක්කොමත් එක්ක මගේ අත්දැකීමේ හැටියට ඔයාලට කරන්න පුළුවන් නම් හොඳම කියන්නේ ඇඩ්වාන්ස්ම ලෙවල් සර්ටිෆිකේෂන් පාත් එක විදිහට මම පෞද්ගලිකව දකින්නේ මේක මගේ පෞද්ගලික මතය. ඔකට කරන්න පුළුවන් නම් හොඳම එක්සෑම්ස් ටික තමයි මේ CREST කියන එක්සෑම්ස් පාත් එක. මේක හුඟක් වෙලාට මේ එංගලන්තයේ මූලික කරගත්තු ආයතනයක් තමයි මේ සර්ටිෆිකේෂන්ස් ටික අවෝඩ් කරන්නේ. මම දැකපු විදිහට හුඟක් හොඳ ඩෙප්ත් එකක් තියෙන certification path එකක් තමයි මේ CREST certification exams. මගේ පෞද්ගලික මතය හැටියට මම නම් හුඟක් වෙලාවට මේ certification path එකට කැමතියි. ඉතින් ඔය කට්ටිය බලන්න මම මේ කට්ටිය දීලා තියෙන උදාහරණ කීපය ඔයගොල්ලන්ට හුඟක් වැදගත් වේවි. ඔය කට්ටිය මේක අප්ලෝඩ් කරාට පස්සේ ඔය කට්ටියත් රිෆර් කරලා බලන්න. ඔයාලම self evaluation එකකට එන්න මොන වගේ certification path එකක්ද ඔයා කරන්න ඕනේ කියලා. ඒකෙදි මම දෙන ඔය කට්ටියට දෙන පණිවිඩය තමයි basic තැනකින් පටන් ගන්න අනිවාර්යයෙන්ම. හරි. එක තැනක මැදකින් පටන් ගන්න එපා. කෙලින්ම CEH exam එකට ඔකට ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඊට වඩා පල්ලෙහා level එකේ තියෙන එකක් කරලා ඒ foundation එක හදාගෙන ඉස්සරහට එන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ගන්න knowledge එකෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට යද්දි මෙන්න මේ විදිහට මේ CISA CREST exam
ISC ස්ක්වයර්ඩ් වගේ එක්සෑම් වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ උපදෙසක් තමයි මට ඔය කටියට සයිබර් සිකියුරිටි සර්ටිෆිකේෂන් පැත්තෙන් ලබා දෙන්න තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ මොන සර්ටිෆිකේෂන් එක කරත් ඔයා හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක් වුණ නැත්නම් කිසි තේරුමක් නැහැ. ඒකින්ද සර්ටිෆිකේෂන් උත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාගේ නොලෙජ් එකත් කන්ටිනියුවස්ලිම අප්ඩේට් කරගන්න ඔය කට්ටිය වග බලා ගන්න. ඉතින් ඔය වගේ දෙයක් තමයි මට මේ සෙෂන් එකේ ඔය කට්ටියට ඩිලිවර් කරන්න තියෙන්නේ. මම හිතනවා අද ලෙසන් එක ඔයගොල්ලන් හුඟක් වැදගත් ලෙසන් එකක් වෙන්න ඇති කියලා. අපි සාකච්ඡා කරේ කොහොමද අපේ නෙට්වර්ක් එක ස්කෑන් කරගන්නේ කියලා. ටූල්ස් කීපයක් ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ වගේම සයිබර් සිකියුරිටි සර්ටිෆිකේෂන් පාත් එක්කුත් ඔයගොල්ලන්ට මම පෙන්නලා දුන්නා. මේක මගේ පෞද්ගලික මතය. ඔය කට්ටියට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඔය කට්ටිය කල්පනා කරලා බලලා ඔය කට්ටියට හොඳ සර්ටිෆිකේෂන් පාත් එකකට යන්න කියලා. ඉතින් ඔය කට්ටියට යෝජනා කරන්න තමයි තියෙන්නේ මට.